අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පුනච පරං භික්ඛවේ භික්ඛු සන්තුට්ඨෝ හෝති ඉතරීතරේන සේනාසනේන ඉතරීතර සේනාසන සන්තුට්ඨියා ච වන්නවාදී නච සේනාසන හේතු අනේසනං අප්පති රූපං ආපජ්ජති අලද්ධාච සේනාසනං නපරිතස්සති ලද්ධාච සේනාසනං අගතිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති කායච පන ඉතරීතර සේනාසන සන්තුට්ඨියා නේවත්තානුක්ඛං සේති නෝ පරං වම්බේති යෝ හිතස්ස දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ අයං උච්චති භික්ඛවේ භික්ඛු පුරාණේ අග්ගඤ්ඤේ අරිය වංශේ තිතෝති තුලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේ විසින් 40000ක් සංඝ පිරිස රහත් ඵලයේ පිහිටුවමින් වදාළ චතුප්පච්චේ සන්තෝෂ භාවනාරාමතා දීපක මහා ආර්ය වංශ සූත්‍රාන්ත දේශනාවේ තුන්වෙනි කොටසයි අද ධර්ම දේශනාවේ මාතෘකාව. මේ දේශනාවෙන් හැඳින්වෙන්නේ ඊතරීතර සේනාසන සන්තුෂ්ඨිතා සංඛ්‍යාත ආර්ය වංශ ප්‍රතිපදාව ගැනයි. මාතෘකා කළ සූත්‍ර පාඨයේ තේරුම මෙහිමයි. පුනච පරම් භික්ඛවේ මහණෙනි තවත් අනිකක් වූ අන්‍ය වූ ආර්ය වංශ ප්‍රතිපදාවක් කියමි. භික්ඛු සන්තුට්ඨෝ හෝති ඊතරීතරේන සේනාසනේන ඊතරීතර සේනාසනයෙන් සන්තුෂ්ඨ වෙයි. ඊතරීතර සේනාසන සන්තුෂ්ඨියාච වන්නවාදී ඊතරීතර සේනාසන සන්තුෂ්ඨිය පිළිබඳ ගුණ කියන්නේ වෙයි. නච සේනාසන හේතු අනේසනං අප්පති රූපං ආපජ්ජති සේනාසනයක් හේතු කොටගෙන නොකටයුතු අෂ්ට කොළ දිවසන එක්විසි අන්වේෂණ කුහනා ලපනා නේමිත්තිකතා නිප්පේසිකතා ලාභේන ලාභං නිජිගින්සනතා යනාදී අයහපත් පිළිවෙත් මඟක්ද අනුගමනය නොකරයි. කොටින්ම මිත්‍යා ආජීවයකින් සෙනසුන් නොසොයයි. ලද්ධාච සේනාසනං අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති. ලද සේනාසනයේහි ගිජු වීමක් නොවි අගතිතෝ අමුච්චිතෝ මුසපත් වීමක්ද නොවි තණ්හාවෙන් ගිජු නොවි තණ්හාවෙන් මුසපත් නොවි අනජ්ජාපන්නෝ තණ්හාවෙන් බැස නොගෙන ආදීනව දස්සාවි මේ තණ්හා දික්ඛමාන ඇතිකලොක් සිදුවෙන ආදීනව නුවණින් දැන නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති නිස්සරණ නුවණින් යුතුව පරිභෝග කරයි. යෝහිතත් තාචපන ඉතරීතර සන්තුට්ඨියා නේවත්තානුක්ඛංසේතිනෝ පරම් වම්භේති. ඉතරීතර සේනාසන සන්තෝෂයේ පිළිබඳ ආත්මෝත්කර්ෂණයක් කියන්නේ තමා හුවන් දැක්වා දැක්වීමක් නොකරයි. අනුන් හෙලා දැක්වීමක් නොකරයි. යෝහිතත් දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතු. යම් භික්ෂූන් වහන්සේ නමක් ඊතරීතර සේනාසන සන්තෝෂේහිලා දක්ෂ වේද අනලස් වේද සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වේද මනා සිහියෙන් යුක්ත වේද අයං උච්චති භික්ඛවේ භික්ඛු පෝරාණේ අග්ගඤ්ඤේ අරිය වංශේ තිතෝ. මහණෙනි මේ භික්ෂූන් වහන්සේ පෞරාණික අග්‍රයයි දන්නා ලද ආර්ය වංශ ප්‍රතිපදාවේ පිහිටියෙක් වන්නේ යයි කියනු ලැබේ. මේකයි සූත්‍ර පාඨයේ කෙටි තේරුම.
ඊතරීතර පින්දපාත සන්තෝෂයට අනතුරුව ඊතරීතර සේනාසන සන්තෝෂයයි තුන්වැන්න. ඊතරීතර සේනාසන සන්තෝෂයෙන් යුක්ත වෙන භික්ෂූන් වහන්සේ ඊතරීතර සේනාසන සන්තෝෂය ගැන ගුණ කියන්නේක්ද වෙනවා. අකටයුතු මිත්‍යා ආජීවයෙන් නොසයන්නේක් වෙනවා. නොලැබුණත් සෙනසුණක් ඒ ගැන පරිත්‍ස්සනයක් ඇතිගන්මක් තෘෂ්ණාවෙන් බලාපොරොත්තු වීමක් කරන්නේ නැහැ. ලැබුණු සේනාසනයෙහි ගිජු නොවි මුසපත් නොවි තෘෂ්ණාවෙන් උපාදානයෙන් බැස නොගෙන ආදීනව නුවණින් දැන ප්‍රතිවේක්ෂා නුවණින් නිස්සාරණ නුවණින් පරිභෝග කරනවා. ඊතරීතර සේනාසන සන්තෝෂය ගැන අත්ත්ුක්කංශනයක් පරවම්බනයක්ද නොකොට ධර්මයේ පිහිටෙනවා. ඒ වගේම එහිලා දක්ෂතාවෙන් අනලස්ව සිහියෙන් නුවණින් යෙදී වාසය කරනවා. ඒ භික්ෂූන් වහන්සේ පෞරාණික වූ අග්‍රයයි දන්නා ලද්දා වූ ඊතරීතර සේනාසන සන්තුෂ්ටි සංඛ්‍යාත ආර්ය වංශ ප්‍රතිපදාවේ පිහිටියෙක් වෙනවා කියන එක මෙහි අදහසයි. මෙහිදී සේනාසන කියන්නේ කුමක්ද? සේනාසනං ජානිතබ්බං සේනාසනක් චිත්තං ජානිතබ්බං සේනාසන සන්තෝෂෝ ජානිතබ්බෝ සේනාසන පටිසංයුක්තානි දුතංගානි ජානිතබ්බානි. මේ කරුණු හතරක් මෙහිදී දතියුතුව තියෙනවා. සේනාසනං කියන මේ දතියුත් කුමක්ද? සේන ආසන. ඒක තවත් කියනවනම් සයන ආසන. සයන්තිත්තාති සයනං. යම් තැනක සැතපෙනවා නම් ඒකට සයන කියනවා. සයන කියන තේරුමමයි සේන කියන්නේ. සේතීති සේනං. සයනය කරන නිසා සේන. ආසන්තිත්තාති ආසනං. යම් තැනක වාඩි වෙනවා නම් ඒකට කියන ආසන. සයන ආසන කියන පද දෙක සමාස වීමේදී සයනාසන සේනාසන කියලා පදේ හැදෙනවා. එතකොට සැතපෙන වාඩි වෙන තැන. ඒ සයනාසන 15ක් තියෙනවා. මංචෝ පීතං විසි බිම්බෝහනං විහාරෝ අඩ්ඩයෝගෝ පාසාදෝ හම්මියං ගුහා අට්ඨෝ මාලෝ වේලුගුම්බෝ සුඛමූලං යත්තවාපන භික්ඛු පටික්කමන්ති. මේ කිව්වේ සේනාසන 15ක්. භික්ෂූන් වහන්සේලාට පරිහරණය කරන්න සුදුසු කැප සෙනසුන් 15ක් මෙතන තියෙනවා. මංචෝ ඇඳ, පීතං පුටුව, විසි කියන වාඩි වෙන පුටුවක් වැනි එක ආසනයක්. බිම්බෝහනං හිස තියෙන කොට්ටය. එතකොට විසි කියන්නේ මේක සාමාන්‍යයෙන් ඇඳට එළෙන ගුදිරිය හැටියට හඳුන්වනවා. තව කොච්චං කියලා එකකුත් තියෙනවා. ඒක මෙතෙන්නත් විසි කියන එකටම එකතු වෙනවා. කොච්චං කියන්නේ වාඩි වෙන්න හදාගත්ත පිටට හේතු වෙන්නේ නැති මැදින් තද කොට බැඳලා තබාද බෙරයක් වාගේ ආසනයක්. ඒ කොච්චං. ඒ කොච්චං කියන එකත් මේකටම ඇතුළත්. විහාරෝ හාත්පසින් යන්න දෙන්න පුළුවන් වූ එක කුටියක් හරි කුටි කීපයකින් යුක්ත ආරාමයේම හෝ විහාරෝ විහාරයයි. අඩ්ඩයෝගෝ දෙපියස්සේ කුටිය. දෙපියස්සේ ගොඩනැගිල්ල. අඩ්ඩයෝගෝ පාසාදෝ දීර්ඝ ප්‍රාසාද හෝ හතරස් ප්‍රාසාද. දීර්ඝ ප්‍රාසාදයටත් ප්‍රාසාද කියන හතරස් ගේටත් ප්‍රාසාද කියන. එවැගේම හම්මියන් සඳලු තලා ඇති ගොඩනැගිලි. සඳලු තලා ගොඩ සහිත ගොඩනැගිල්ල. ගුහාව. ගුහාව කියන තැන බින් ගුහාවක්, බින්ගේ ගුහාවක්, ගල්ගේ ගුහාවක්. ඒ ගුහා ලේනම් කියන්නේ ඒකයි. ඊට හුරු දෙයක් තමයි ලේනම් කියන්නේ. දැන් ගල් ලෙන කියනවානේ ගල් ලෙන. ලේනම්. අත්තෝ කියන්නේ අටල්ල. අටල්ල කියන්නේ ඔය වනසතුන් ඉන්න තැන් වල ගස් උඩ හදනවානේ. අටල්ලක් සතුන්ගෙන් කරදර නොවෙන්න ගහ උඩ ඉන්නවා.
ගහ උඩ ඉන්නේ මස්සක් බැඳගෙන මිනිස්සු හේන් කරන, කුඹුරු කරන, ගොවි පොළව රකින්නකොට ගස් උඩ තමයි මෙහි හදාගෙන ඒව සතුන්ගෙන් ඒ ගොවි පොළව රැකගන්නේ. ඒ වාගේ හදාගන්න මෙහි තියෙනවා. ඒවත් අට්ටාල කියලා හඳුන්වනවා. අට්ටාල. ඒ වගේම ගුහා ලේනං අට්ටාලං අට්ටෝ වගේම වේණුගුම්බු උණ ලැබ විශාල උණ ලැබ අතරේ තෙමෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. උණ ගස් වලින්ම ආවරණය වෙලා. රුක්ක මූලං රුක් මූලක් සේනාසනයක්. රුක්ක මූල සේනාසනං නිස්සාය පබ්බජ්ජා කියලා නිස්සරේ හතරෙන් එකක් රුක්ක මූලේ. ඊළඟට යත්තවාපන භික්ඛු පටික්කමන්ති. භික්ෂුන් වහන්සේලා දන් වළඳන ආසන ශාලාවක් සේනාසන හැටියට ගැනෙනවා. මෙතන පටික්කමන කියලා හඳුන්වන්නේ ගමක පිටිසුඟා ඇවිත් වළඳන ආසන ශාලාව. පටික්කමනේ. මේ කියන සේනාසන 15ක් තියෙනවා භික්ෂුන් වහන්සේලාට පරිහරණය සඳහා. තවත් සූත්‍රාන්ත ණයෙහි තියෙනවා සේනාසන 9ක්. ඒකත් මේකටම අන්තර්ගත වෙනවා. එතකොට මෙහිදී මේ සේනාසන 15 භික්ෂුන් වහන්සේට ඉරියව් පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා මේවාට සේන ආසන, කායනාසන නමින් හැදින්වෙනවා. සේනාසන කෙත්තංජානි සබ්බං කියන තැන සෙනසුන් උපදින කෙත් 6ක් තියෙනවා. සේනාසනයක් ලැබෙන කෙත් 6ක් තියෙනවා. සංගතෝ වා ගණතෝ වා ඥාතිතෝ වා මිත්‍යතෝ වා අත්තනෝ වා ධනේන පංසුකූලං වා. සංඝයාගෙන් ලැබෙන සෙනසුන් තියෙනවා. සංඝයාට සංඝසතු කොට යමක් සෙනසුන් කරවා පූජා කරනවා නම් දායකවරු ඒක සංඝ සම්පික සේනාසනයක්. ඒ සංඝයාගෙන් යම් සේනාසනයක් පැවරෙනවා නම් ඒක සංඝික සේනාසනය, සංඝයාගෙන් ලැබෙන සේනාසනයක්. කුටියක් වුණත්, ඇඳක් පුටුවක් වුණත්, ඇතිරිල්ලක් වුණත්, ගුදිරියක්, එස තියෙන කොට්ටයක්, එවැගේම තවත් ඒ සේනාසන සඳහා ගන්න පුටුවක්, මේ ආදි සියල්ලම සංඝයාගෙන් ලැබෙන සේනාසන. දැන් මෙම ස්ථානයේහි සංඝයාගෙන් ලැබෙන සේනාසන කාටත් බෙදලා තියෙනවා. ඒ සංඝතෝ ගණතෝ කිව්වේ සූත්‍රාන්තික ගණ, විනයාන්ත ගණ, ආභිධර්මික ගණ කියලා, විනයධාරී ගණ, අභිධර්මික ගණ කියලා ඉස්තර කාලේ තිබුණා ගණ 18ක්. ගණ කියන්නේ භික්ෂුන් වහන්සේලා ධර්ම විනය ඉගෙන ගන්න කොට්ටාස 18ක්, පන්ති 18ක්. අෂ්ටාරස බහානක නමින් දෙක හැඳින්වෙනවා. එතකොට යම් කිසි භික්ෂු පිරිසක් විනය පිටකය හදාරනවා. ඒ විනය පිටකය හදාරන භික්ෂූන්ට පරිත්‍යාග කරන සේනාසන තියෙනවා. මේ විනයධාරීන්ගේ ගණයට සමූහයට ලැබුණු සේනාසන. එයින් තමයි ලැබෙනවා නම් ගණතෝ. සූත්‍රාන්ත පිටකයේ හදාරන භික්ෂු පිරිසට යමක් සේනාසනයක් පරිත්‍යාග කරනවා. ඒක සූත්‍රාන්ත ගණ. ඒ සූත්‍රාන්ත ගණික භික්ෂුන් වහන්සේගෙන් ලැබෙන එකත් අර විදිහට සේනාසනයක්. අනික ආභිධර්මික භික්ෂූන්ට පිරිනමන සේනාසන තියෙනවා. එයින් තමයි ලැබෙනවා නම් ඒත් ගණතෝ. මේ විදිහට අෂ්ටාරස භාණක කියන ඒ කාලයේ තිබුණු අධ්‍යාපන පන්ති අනුව යම් යම් සංඝ සමූහයකට ඒ චීවර ලැබුණා නම්, සේනාසන ලැබුණා නම් එයින් තමයි ලැබීම ගණතෝ කියන ගණයාගෙන් ලැබෙන සේනාසනයයි. ඒක කැපයි. ඥාතිතෝ කියන්නේ තමන්ගේ නෑදෑයන්ගෙන් ලැබෙනවා. යම් කිසි දරුවෙක් සසුන්ගත වුණා, සහෝදරයෙක් සසුන්ගත වුණා, තවත් ඥාතිකම් ඇතුව සසුන්ගත වෙච්චි ඒ බුද්ධ පුත්‍රයන් උදෙසා දෙමෝපියන්, සහෝදර සහෝදරියන්, නෑදෑ හිතමිතුරන් කුටිසෙනසුන් කරවා දෙනවා. අන්දෑතිල කොට මෙත් ආදී දේවලු සපයලා දෙනවා. තවත් සේනාසන භාණ්ඩ සපයලා දෙනවා. ඒවා ඥාතිතෝ, ඥාතියින් ලැබෙන සේනාසන. ඒකත් සපයි. මිත්තතෝ, හිතමිතුරන්ගෙන්ද වාගේ සේනාසන ලැබෙනවා. ඥාති නුණත් පරිදි වෙන්නේ ඉස්සර හිතමිතුරුකම් තිබුණු කල්යාණ මිත්‍රයන්ගේ කරුණා මෛත්‍රී නිසා, සද්ධා නිසා පරිත්‍යාග කරන දේවල් මිත්තතෝ, මිත්‍රයන්ගෙන් ලැබෙන සේනාසන.
අත්තනෝවා ධනේන කියන මෙතන භික්ෂුන් වහන්සේට 아무තු මිල මුදල් ආදී ධනයක් මෙතන කියවෙන්නේ. භික්ෂුන් වහන්සේට තියෙනවානේ කැප දේවල් පාත්‍රයක් වැඩිපුර තියෙන්න පුළුවන්, සිවුරු වැඩිපුර තියෙන්න පුළුවන්. වෙලක් පිරිකරක් තියෙනවා නම් ඒ හැර Tamanට සේනාසන භාණ්ඩයක් අවශ්‍ය වෙලා තියෙනවා. මෙත්තයක්, පුටුවක්, ඇතිරිල්ලක්, ඇඳක්, නැත්නම් කුටියක්, කවර විදිහේ හෝ සේනාසන උපකරණයක් අවශ්‍ය නම් කැපකරු දායකයෙකු ලවා ඒවයින් පරිවර්තනය කළ ගන්නයි මෙතන මේ අත්නෝවා ධනේනි කිව්වේ. ඒ කියන්නේ මුදලකට පරිවර්තනය කිරීම නෙමෙයි භාණ්ඩයකට පරිවර්තනය කිරීම. මගේ මේ පාත්‍රය අරගෙන මේකට මට හොඳ පැදුරක් ලබා දෙන්න කියනවා. ඉතින් කරන්නේ කැපකරු මාර්ගයෙන් Taman නෙමෙයි. Tamanට කිසිසේත් කැප වෙන්නේ නැහැ. Tamanගේ ඥාති පවරු වැනි කෙනෙක් ලවා මාරු කරවන්න පුළුවන් ඕනේ නම් අන්න එහෙම ලැබෙන එකයි අත්නෝවා ධනේන. ඒක කැපයි. අර කය විකේත නොවන හැටියට කෙරෙන්න ඕනේ. කය විකේ ශික්ෂාපදයට අසුන වෙන හැටියට. මෙන්න මේ විදිහට කරුණු පහයි ඊළඟට පංසුකෝලංවා. මේ කිසිසේත් අනුන්ගෙන් ලැබෙන එකක් බලාපොරොත්තු නැති කෙනෙකු යනවා පංසුකෝල සොයාගෙන. සොහනේ දාලා තියෙනවානේ ඇඳ ඇතිල්ල කොට මෙට්ට ආදිය සොහනේ දාලා ඉස්සර කාලේ. අද සමහර ප්‍රදේශවලම තියෙනවා. පරිලෝකීය ඥාතින් උදෙසා ඒ නෑයන් පරිහරණය කරපුවා සොහනේ ගිහින් දානවා. ඒවා Tamanට ගන්න පුළුවන්. ඒ ඇඳ ඇතිල්ල කොට මෙට්ට ආදී පවත් ලැබෙනවා. ඒ වගේම සේනාසනයේ අවශ්‍ය පිඟන් පීරිස ආදී පවා ලැබෙනවා. ඉතින් මේ පංසකූල වාසයේ එවැගේම Tamanda ඇතිරිල්ලක් අවශ්‍ය නම්, නිසීදනයක් අවශ්‍ය නම් ඒ වාටත් අර චීවර පංසුකෝල සොයා ගන්නවා වගේ පංසුකෝල චීවර සොයා ගන්නවා වගේ අහක දාන දේවල් පංසුකෝල වශයෙන් අරගෙන හදා ගන්න පුළුවන්. මේ විදිහට සංඝයා කෙරින්, භික්ෂු සමූහයා කෙරින්, ඥාතීන් කෙරින්, මිත්‍රයන් කෙරින් තමාගේ ධාර්මික දෙයක් පරිවර්තනය කිරීමෙන් ඒකම පංසුකෝල වශයෙන් මුලින් සඳහන් කළ සේනාසන 14ම 15ම ලබා ගන්න පුළුවන්, සපයා ගන්න පුළුවන් නම් ඒකටයි ජීව මේ සේනාසන ක්ෂේත්‍රය කිව්වේ. සේනාසන කෙත. ඊළඟ සේනාසන සන්තෝෂය කිව්වේ තැන සේනාසන සන්තෝෂ 15ක් තියෙනවා පින්ඩපාත සන්තෝෂයට සමානව. විතක්ක සන්තෝෂෝ, ගමන සන්තෝෂෝ, පරියේෂණ සන්තෝෂෝ, පටිලාභ සන්තෝෂෝ, පටිග්ගහන සන්තෝෂෝ, මත්ත පටිග්ගහන සන්තෝෂෝ, ලෝලුප විවජ්ජන සන්තෝෂෝ, යථා ලාභ සන්තෝෂෝ, යථා බල සන්තෝෂෝ, යථා සාරූප සන්තෝෂෝ, පරිමා උපකාර සන්තෝෂෝ, පරිමාන සන්තෝෂෝ, පරිභෝග සන්තෝෂෝ, සම්නිධි පරිවර්ජන සන්තෝෂෝ, විසර්ජන සන්තෝෂෝ. මේ කිව්වේ සේනාසන සන්තෝෂ 15යි. එතෙන්දී විතක්ක සන්තෝෂෝ කියන්නේ භික්ෂූන් වහන්සේ හැමදාම සෙනසුන් ගැන හිතා ඉන්නවා නෙමෙයි. භික්ෂූන් වහන්සේ දිනපතාම සෑම ක්‍රියාවක් පාසාම සමන්ත නියමිත මූල කර්මස්ථානයේ සිට පිහිටුවාගෙන ඉන්නේ. භික්ෂූන් වහන්සේට යම් වෙලාවක සේනාසනයක අවශ්‍යතාවක් වුණොත් කැපසරුප් පන්දමින් මේක ලබා ගැනීම සඳහා හිතනවා. චීවරයක් ගැන හිතන භික්ෂුවට කිව්වනේ පංසුකෝලධාරී නොවුයේ නම් මාසයක් තුල හිතනවා කියලා. පංසුකෝලධාරීන් වහන්සේ හිතන්නේ අඩ මාසයයි. ඒ වාගේ මේ සේනාසන සම්බන්ධ දුතංග තියෙනවානේ. ඒ දුතංග සමාදන් නොවූ භික්ෂුව නම් මාසයක් තරම් කලින් හිතන් සේනාසන භාණ්ඩ සපයා ගන්න බලනවා. ඒ ගැන කල්පනා කරනවා. නමුත් දුතාංග සේනාසන සම්බන්ධ දුතාංග සමාදන් වූ භික්ෂූන් වහන්සේ අද මාසයක් තරම් කෙටි කාලයයි ඒ ගැන හිතන්නේ. ඊට වඩා හිතන්නේ අවුරුද්දේ දවස් 14යි ඒ ගැන හිතන්නේ. මට මේ විදිහේ සේනාසන භාණ්ඩයක් අවශ්‍යයි කියලා. එක්කෝ Tamanට කුටියක් හදාගන්න තියෙනවා. එහෙම නැත්නම් කුටියට අවශ්‍ය ඇඳ, ඇතිරිලි, කොට්ටෙ මෙට්ට ආදී සපයා ගන්න තියෙනවා. වෙනත් සේනාසන භාණ්ඩ සපයා ගන්න තියෙනවා නම් අදමසයි හිතන්නේ. එසේ හිතන්නේ මේක හොඳ පින් ඇති තැනකින් නම් ලැබෙයි. මේක හොඳට ප්‍රණීත දෙයක් මම ලබා ගන්න ඕනේ.
ඔය වාගේ ලෝභ මූල සිතකින් නෙමෙයි හිතන්නේ. යම් කිසි තැනකින් මට මේ සේනාසන උපකරණ ලැබුණොත් හොඳයි. එය ලබා ගන්න මම මනවින් පරිහරණය කරමින් මගේ කෙලෙසුන් ජයගෙන සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කර ගනිමින් නිවන් මඟට පිවිස කටයුතු කර ගන්නට මට දැහැමින් සෙමින් සේනාසනයක් ලබා ගන්න ඕනේ කියලා හිතන්නේ. එතකොට එතෙන්දී හිතා ගන්න හිත අලෝභ අදෝස අමෝහ කුසල මූල තුනකින් යුක්ත සිතක් බැවින් එතෙන්දී පහළ වෙන කුසල සිතට කියනවා විතක්ක සන්තෝෂෝ කියලා. ඒක විතර්ක සන්තෝෂයයි. ගමන සන්තෝෂෝ කියන්නේ සංඝයා සම්මුඛ වෙන්න හරි ඥාතින් මිත්‍රයන් සම්මුඛ වෙන්න හරි දායක කාර්යකාදීන් සම්මුඛ වෙන්න හරි පංසුකුල වශයෙන් ලබා ගන්න හරි ගමන පිටත් වෙනවා නම් පිටත් වෙනකොටම පිටත් වෙන්න ඉස්සරම සතර සම්‍යක් ප්‍රඥාවෙන් ගමන කම්මඨාන ශීර්ෂයෙන් ගමන කරනවා. සතර සම්‍යක් ප්‍රඥාව කියන්නේ සාර්ථක සම්පජඤ්ඤේ, සත්ප්‍රාය සම්පජඤ්ඤේ, ගෝචර සම්පජඤ්ඤේ, අසම්මූල සම්පජඤ්ඤේ කියන මේ සම්‍යක් ප්‍රාර්ථනා හතරින්ම කල්පනා කරනවා. සාර්ථක කියන්නේ මම මේ සේනාසනයක් බලා දැන් පිටත් වෙනවා. ඒ සේනාසනය මට අත්‍යවශ්‍යයි. ඒ මගේ මහානදම් පුරා ගන්න මහෝපකාරී කියන එක තේරුම් ගැනීම සාර්ථක සම්පජඤ්ඤයයි. ඊළඟට මේ ගමන මට කැපසරු පන්දමින් ගමන් කරන්නට ඕනේ. ඒ වගේම මගේ සීලයට, මගේ ප්‍රතිපදාවට, මගේ ජීවිතයට අනතුරක් නොවනසේ මගේ උතුම් පැවිදි ජීවිතයේ වඩා ආරක්ෂා වන හැටියට මේ ගමන සිදු කරගන්නේ මේ කියලා ගමන සත්ප්‍රාය අසත්ප්‍රාය සුදුසු නුසුදුසුකම මනමින් තේරුම් ගන්නා නුවණ මේ සත්ප්‍රාය සම්පජඤ්ඤය. ඊළඟට මම මේ ගමනේදී මෙනම් කමඨහන වඩන්නේ මේ කියා තමන්ට සුදුසු තමා වඩන කර්මස්ථාන භාවනාව අදිෂ්ඨාන කරගන්න. ඒකට කියන්නේ ගෝචර සම්පජඤ්ඤය. අසම්මූල සම්පජඤ්ඤය කියන්නේ මේ ගමනක් යන්න ඕන කියලා හිතක් පහළ වුණා. යන මම කියා කෙනෙක් නැහැ. මේ හිත නිසා චිත්ත ක්‍රියේ වායෝ ධාතුව සති ශරීරයේ පැතිරෙනවා. චිත්ත ක්‍රියේ වායෝ ධාතුව ශරීරයේ පැතිරී යාමෙන් චෝපන කය කියන කාය විඤ්ඤාතිය ඇති වෙනවා. කය සෙලවීම. ඒ කය සෙලවීමත් එක්කම මේ ඇටසකිල්ලකින් ප්‍රතිමන්විත වූ රූප කය අතිසංඝාතය ඉදිරියට ගමන් කරනවා. ඉතින් පය ඔසවනවා, යවනවා, දිගහනවා, පාත් කරනවා, තබනවා, අනිත් පයත් ඒ වගේ ඔසවනවා, යවනවා, දිගහනවා, පාත් කරනවා, තබනවා, තද කරනවා. ඔය විදිහට මේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. එතකොට මේ සිතන සිතක් ඒ සිත හා සම්බන්ධ චිත්ත ක්‍රිය වායෝ ධාතුවක් එයින් ඇති වෙන කාය විඤ්ඤාතියක් එවාගෙම මේ කරජ කයක් මේ නාම ධර්ම සියල්ලක් ක්ෂණයක් පාසා ඉපදෙපද බිනි යන අනිත්‍යයි ඉපදීමෙන් බිඳීමෙන් නිතර පෙරෙනවා දුකයි සමත්සේ නොපවත්නා නිසා අනාත්මයි කියලා ත්‍රිලක්ෂණේ සංවල දෝනින් මෙනෙහි කරනවා. එතකොට ගමන පිටත් වෙන්නේ ඉස්සරම තමන් භාවනාවෙන් තමයි විපස්සනාවෙන් තමයි ගමන ආරම්භ කළේ. එහෙනම් ඒකට කියනවා අසම්මූල සම්පජඤ්ඤය කියලා. ඒ අනුගමනයේදී පියවරක් පාසා තමාගේ මූල කර්මස්ථානයේ නැහැරම ගමන් කරනවා. මේක ගමන සන්තෝෂෝ. පරිේෂණ සන්තෝෂෝ කියන්නේ මේ සේනාසන භාණ්ඩයක් සපයා ගැනීම සඳහා ගමන යද්දී අලග්ගී දුස්සීල පාප භික්ෂුවක් කිසිසේත් ලං කරගන්නේ නැතුව ලග්ගී සුපේසල ශික්ෂාකාමී ආදර්ශමත් භික්ෂුන් වහන්සේ නමක්ම සහයෝගයට එකතු කරගන්න. එසේ සහයෝගයට එක සිල්වත් ලග්ගී භික්ෂුන් වහන්සේ නමක් එකතු කරගෙන පිළිසුඟ මේ සේනාසන සොයාගෙන යාම ඒකට කියනවා පරිේෂණ සන්තෝෂෝ. ඒ විදිහේ කල්යාණ මිත්‍රයෙක් කියනකොට කතා බහ කරන්නේ කමඨහන බින්දෙන්නේ ඒක තවත් දිරිමත්ව වඩන්න හැකියාව ලැබෙනවා. පටිලාභ සන්තෝෂෝ කිව්වේ මේ යන ගමනේදී සමහර සදහවතුන් ස්වාමින් වහන්සේලා වඩිනවා නේද කියලා එක්කෝ ඉදිරියට ගින් වැඳලා වාඩි වෙන්න ආසන පනවනවා.
නැත්නම් අහනවා ආර්යයන් වහන්සේලා මේ වෙලාවේ කුමක්ද මේ බලාපොරොත්තු වෙන්නේ කියලා. එතකොට ඒ අත් සමහර විට හොඳ දේවල් ගේන්නත් පුළුවන්. නොවටනා දේවල් ගේන්නත් පුළුවන් මේ පරිත්‍යාග කරන්න. ඒ අවස්ථාවේදී මෙන්න මේ ගේන එක නම් හරි වටිනවා. මේක බොහෝම මේ වටිනා දෙයක්, කල්පවතිනා දෙයක්, ලස්සන දෙයක් ඔය වාගේ හිතන්නේ නැතුව. වාගේ මේ ගෙනෙන්නේ දුප්පත් කෙනෙක් මේක නැගත් වටිනාකමක් නැහැ. මේක තියාගන්න තැන නැති නිසා මේ ගේන්නේ ඔය වාගේ වැරදි හිතවිලි හිතන්නේ නැතුව. කොටියෙන්ම ලෝභයක් දෝෂයක් නූපදනාසේ ඒ සේනාසන භාන්න පිළිගැනීමට කියනවා පටිලාභ සන්තෝෂෝ. ඊළාට පටිඝාන සන්තෝෂෝ. ඒ පිළිගැනීමේදී ප්‍රත්‍යවේක්ෂා කරගෙන පිළිගන්නවා. ඒ පරිත්‍යාග කරන දායකයන්ගේ සිතේ කුසාසිත වැඩෙනසේ මනා නුවණින් එයට පින්පෙත් පමුණවලා තමන්ගේ සිතේ ප්‍රත්‍යවේක්ෂාවෙන් යුතුව පරිේක පිළිගන්න. ඒකයි පටිඝාන සන්තෝෂෝ. ප්‍රත්‍යවේක්ෂාව කියන්නේ මේ සේනාසන කවර දෙයක් හෝ ප්‍රත්‍යවේක්ෂා කරනවා. මේ සේනාසනේ පරිහරණය කරන්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අනුවයි. පටිසංකායෝනිසෝ සේනාසනම් පටිසේවාමි යාව දේවසීතස්ස පටිඝාතාය උන්හස්ස පටිඝාතාය දංශ මකස වාතාතප සිරින්සප සම්පස්සානම් පටිඝාතාය යාව දේව උතුපරිස්සේ විනෝදනම් පටිසල්ලානාරාමත්තං කියා ඒ සේනාසනේ ප්‍රයෝජනේ අනුව පළමින් ප්‍රතිවේක්ෂා කරනවා. බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා අනුව නුවණින් සලකා මේ සේනාසනේ පරිභෝග කරමි. සීතලෙන් වන පීඩා වළක්වාගෙන සීල සමාධි ප්‍රඥා ගුණ දියුණුව පිණිස මේ පරිහරණය කරමි. උණුසුමින් වන පීඩා වළක්වාගෙන සීල සමාධි ප්‍රඥා ගුණ දියුණුව පිණිස මේ සේනාසනේ පරිභෝග කරමි. දංශ මකස වාතාතප සිරින්සප සම්පස්සානං දහලේ බොන මත්ස්‍යයන්ගෙන්ද මඳුරුවන්ගෙන්ද එවාගෙම අවුව සසුලන් විසකුරු සර්පාදීන්ගේ ස්පර්ශයෙන්ද සිදුවන විපත්ති වළක්වාගෙන සීල සමාධි ප්‍රඥා ගුණ දියුණුව පිණිස මේ සේනාසනේ පරිහරණය කරමි. අයහපත් ඍතු ගුණ වළක්වාගෙන සෑම ඉරියව්වකදීම සති සමාධි ඥාන සමපිපස්සනා භාවනා විශේෂ වැඩි දියුණු කර ගැනීමට උපකාර වනු පිණිස මේ සේනාසනේ පරිභෝග කරමි. කියලා සේනාසනේ පරිභෝග කිරීමේ ප්‍රයෝජන ඉස්සෙල්ල සලකලා ධාතු වශයෙන් මනසිකාර කරනවා, පටික්කුල වශයෙන් මනසිකාර කරනවා. මෙසේ ප්‍රත්‍ය වශයෙන් උපකාරෝ පවත්නා මේ සේනාසනය සත්‍ය පුජ්‍යලේ ආත්මයක් න වූ නිස්සත්ත්ව නිජීව ශූන්‍ය වූ ධාතු මාත්‍රෙහි මේ පරිභෝග කරන පුජ්‍යලයාද සත්‍ය පුජ්‍යලේ ආත්මයක් න වූ නිස්සත්ත්ව නිජීව ශූන්‍ය වූ ධාතු මාත්‍රෙහි ඊළාට පටික්කුලයට හරවනවා. මේ සේනාසනේ පරිභෝග කරන්න ප්‍රථමයෙන් ප්‍රණීත වූද දෙතිස් කුණප කොට්ටාසේ සමග එකතු වීමෙන් අතිශයින් පිළිකුල් බවට යන්නේ වෙයි. මේ විදිහට පිළිගැනීමේදී ප්‍රතිවේක්ෂා නුවණින් දැතින් ඒ සේනාසනේ පිළිගන්නවා. අඳක් හරි පුටුවක් හරි බුදුරියක් හරි කොට්ටයක් හරි විහාරස්ථානයක් හරි වෙනත් සේනාසන උපකරණය සේනාසන උන්නගිල්ලක් හරි පිළිගැනීමේදී අර විදිහට ප්‍රතිවේක්ෂා නුවණින් තණ්හා දිට්ඨිමාන නූපදනාසේ පිළිගැනීම පටිඝාන සන්තෝෂෝ. මත්ත පටිඝාන සන්තෝෂෝ කියන්නේ දායක තනත්තාට බොහෝ ශ්‍රද්ධාව තියෙනවා. වස්තුවක් පරිත්‍යාග කරන්න බහුල වශයෙන් තියෙනවා. බහුල වශයෙන් දෙන්න උන් කැමතියි. නමුත් භික්ෂූන් වහන්සේ බහුල වශයෙන් නොගෙන තමන්ට යැපෙන පමණක්ම පිළිගැනීම පටිඝාන මේ මත්ත පටිඝාන සන්තෝෂෝ. එවැගේම දායකතුමාට බොහෝ ධනෙ තියෙනවා. නමුත් දෙන්න කැමති තියෙන ටිකයි දෙන්න කැමති. එමනම් ටිකක් බාර ගන්නට ඕනේ සිහිනුවණින්. ඒකත් මත්ත පටිඝාන සන්තෝෂෝ. දායකතුමාට ශ්‍රද්ධාව තියෙනවා. දෙන්න වස්තුව තියෙන බොහොම ටිකයි. සේනාසන භාණ්ඩ බොහොම ටිකයි. එhmenan මේ ස්වල්ප ප්‍රමාණයක්ම පිළිගන්නට ඕනේ. එවැගේම දායකතුමාගේ සිතේ ශ්‍රද්ධාවත් අඩුයි, පරිත්‍යාග කරන දේත් අඩුයි. එතෙන්දී තමන්
අදුම ප්‍රමාණයක් පිළිගන්නට ඕන. මෙන්න මෙහෙම ප්‍රමාණය දැන පිළිගැනීමේ සන්තෝෂයට කියන මත්ත පටිග්‍රහණ සන්තෝෂෝ. එයින් මේ දානපතිතුමාගේ ශ්‍රද්ධාවත් රකිනවා, වස්තුවක් රකිනවා, තමන්ගේ සංතාන උසස් ගුණයක් වැඩෙනවා. යතහාපි භමරෝ කුක්ඛං වන්න ගන්ධං අහේතයන් ඵලේති රසමාදායේ එවං ගාමී මුනිචරේ. බමර මැස්සා මී මැස්සා මලේ හොන ගොරාගන්නේ මලේ වර්ණයට, සුවඳට, එවාගෙම වර්ණයට හැඩරුවට කිසිම හානියක් නොකොට ඒ රොන් මේපැණි සඳහා රොන් ටික පමණක් උරා ගන්නවා. හැබැයි ඒ උරා ගැනීම අතරතේ ඒ මලේ ගෙඩි හට ගන්නවන්න ඔහු සමත් වෙනවා. ඒ වගේ භික්ෂූන් වහන්සේ සදහවතුන්ගේ සිත නොතලා ඔවුන්ගේ ශ්‍රද්ධාවට, ඔවුන්ගේ ධනයට, ඔවුන්ගේ ජීවිතයට, ඔවුන්ගේ ගෞරවයට හානියක් නොවනසේ සිව්පසේ පිළි අරගෙන ඒ අත්න්න මහත්ඵල මහත් ආනිසංස ලබා දෙනවා. අනේක මත්ත පටිග්‍රහණ සන්තෝෂයයි. ලෝලෝක විවර්ජන සන්තෝෂය කියන්නේ මේ සේනාසන සඳහා ගමනක් යද්දී අහවල් තැනට ගියොත් නම් හොඳට ලැබෙයි. අහවල් දානපතිතුමා හොඳට මේ දේවල් සකස් කරනවා, පූජා කරනවා. නිසා අහවල් තැනට ළඟට යන්න ඕන, අසවල් ගෙවස් යම් කිසි කෙනෙක් පරිත්‍යාග කරනවා සේනාසන භාණ්ඩයක්. ඉතින් මේක නෙමෙයි මට ඕන, මීට වඩා අහවල් විදිහ එකක් කියලා කියන්නේ නැතුව ඒ ලද දෙයින් සතුටෙන් ඒක බාර ගන්නවා. ඊට වඩා දෙයක් කරන්න යන්නේ අනිත්‍යයට කරදර වෙයි කියලා. මේ විදිහට ලද දෙයකින් ලද පමණින් සතුටු වීම යථා ලාභ සන්තෝෂය. යථා බල සන්තෝෂය කියන්නේ සමහර විට Taman ලැබුණ සේනාසන භාණ්ඩේ Tamanට වටිනාකම වැඩි. නැත්තම් දරා ගන්න අමාරුයි. දරා ගන්න අමාරු නිසා ඊට වඩා සැහැල්ලු සේනාසනයක් තවත් කෙනෙකුගෙන් ලබාගෙන මාරු කර ගන්නවා. එසේ මාරු කරගෙන හරින් සන්තෝෂ වෙනවා. ඒකට කියනවා යථා බල සන්තෝෂය. යථා සාරුප්ප සන්තෝෂය කියන්නේ යම්කිසි පුණ්‍යවන්ත භික්ෂූන් වහන්සේ නමකට ප්‍රණීත සේනාසන භාණ්ඩ ලැබෙනවා. ඒ ප්‍රණීත සේනාසන භාණ්ඩ ලැබුණාම හිතෙනවා මේවා මගේ උපාධ්‍යයන් වහන්සේට හොඳයි. ඒවා මගේ ආචාර්යයන් වහන්සේට හොඳයි. මේක මගේ ධර්මාචාර්යයන් වහන්සේට හොඳයි. මේක සංඝයාගේ බර උසුලන සංඝ භාරීස්වරයන් වහන්සේට හොඳයි. ආදී වශයෙන් මේක අසවල් ගිලන් භික්ෂුවට හොඳයි. මේක අසවල් නාක භික්ෂුවට ගැලපෙනවා. ඔය විදිහට කවර හෝ යුතුයකම් සලකලා තමාගේ සම්පත්තියේ තමාට ලැබෙච්ච වටිනා සේනාසනේ පරිත්‍යාග කරනවා. එසේ පරිත්‍යාග කළා තමන් ඉතර වටින්නේ නැති වටිනාකමින් අඩු සේනාසනයක් සොයා ගන්නවා. අන්නේ සන්තෝෂෙද කියන්නේ යථා සාරුප්ප සන්තෝෂය. ඊළඟට උපකාර සන්තෝෂය කිව්වි අර ප්‍රත්‍යවේක්ෂා වගේ උපකාරය මෙනෙහි කරනවා. දැන් මේ සේනාසනේ මා පරිහරණය කරන්නේ සීතලෙන් උණුසුමින් ඇසි මඳුරුවන්ගෙන් අවශ්‍ය සුලං විසකුරු සර්පාදීන්ගෙන් වෙන පීඩා වළක්වා ගැනීම පිණිස සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කර ගැනීම පිණිස ධර්මාඥාන භාවනාඥාන දියුණු කරන සමථ විපස්සනා භාවනානුභවයෙන් ධ්‍යාන අභිඥා විදර්ශනාඥාන මාර්ගඵල ප්‍රතිලාභය කර ගැනීම පිණිසත් බැවින් මේ විදිහට මේ සේනාසනේ මට මහෝපකාරී කියලා සේනාසනේ පරිහරණය කිරීමෙන් ලැබෙන ආනිසංස එනී කරනවා. එසේ ආනිසංස දක්නා නුවණින් යුතුව පරිහරණය කිරීම තමයි මෙතන උපකාර සන්තෝෂය. ඒ කියන්නේ සේනාසනේ පරිහරණය කරන වාරයක් පාසා භික්ෂූන් වහන්සේ ප්‍රතිවේක්ෂා කරන නුවණින්. එසේ ප්‍රතිවේක්ෂා කිරීමෙන් උන්වහන්සේ සේනාසනේ පිළිබඳව උපකාරයේ සන්තෝෂය මෙනෙහි කළා වෙනවා. විශ්වන්තර මහ රජුරු හත් මාසයක් දවස්දන් පිරු ආශ්‍රම පදයෙන් පිටත් වෙන්න ඉස්සර ඒ තමන්ට කළ උපකාරයට හත් මාසයක් දවස්දන් පුරන්න පිහිට වෙච්ච මේ කුටියට සේනාසනෙට ගෞරව පූජාවක් කළා.
චෛත්‍ය ප්‍රදක්ෂිනා කරනවා වගේ 3 විටක් මේ කුටිය වටේ දොහොත් නගාගෙන ප්‍රදක්ෂිනා කළා. මේ ගිතා වැදගත් ආදර්ශයක්. එනිසා තමන්ට තමන්ගේ ජීවිතයේහි මේ සසුන් පිළිවෙත් පුරා ගන්න උපකාරී වූ සේනාසනයේ එයින් ලද උපකාරයේ සිහිපත් කළා. ඒ ගැන හිතේ ඇති කරගන්න ආબોධය තමයි ප්‍රසාදේ තමයි මෙතන උපකාර සන්තෝෂයේ හැටියට හැඳින්වෙන්නේ. ඊළඟට සඳහන් වෙන්නේ පරිමාණ සන්තෝෂෝ. භික්ෂූන් වහන්සේ මේ සේනාසන පරිහරණය කිරීමේදී තමන්ට අවශ්‍ය ප්‍රමාණයේ පමණක්ම පරිහරණය කරනවා. ඒ කියන්නේ එක භික්ෂුවකට ඇඳන් දෙකක් අවශ්‍ය නැහැනේ. එක භික්ෂුවකට ගුදිරි ගණනාවක් අවශ්‍ය නැහැනේ. කුටි දෙකක් අවශ්‍ය නැහැනේ. ඒ වගේම ආස්තරණ පොරෝණ දෙකක් බැගින් අවශ්‍ය නැහැනේ. ඒවා තවත් මේ සංඝයාට අඩුපාඩු නැත්නම් ඒ සංඝයාට පින්නමලා තමන් එකකින් පමණක් යැපෙනවා. එකකින් පමණක් යැපෙනවා. දැන් අර බක්කුල මහරහතන් වහන්සේ උන්වහන්සේගේ චරිතාපදානි තියෙනවා හැමදාම පංසුකෝල චීවරධාරී. අවුරුදු 80ක්. ඒ උන්වහන්සේ හැබැයි කවදාකවත් සිවුරු දෙකක් තියාගන්නේ. හැමදාම පන්පතට වඩිනවා පම් පහසු වෙන්නේ. තමන් වහන්සේගේ නෑදෑයෝ සිවුරු සකස් කරලා පණුකෝල ඔතලා ගෙනල්ලා එතන පංසුකෝල වශයෙන් ගන්න තියලා තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ පරිහරණය කරමින් තිබිච්ච සිවුරු එතන තියලා අලුත් පංසුකෝල දරාගෙන වඩිනවා. හැමදාම මේ සිද්ධිය සිද්ධ වුණා. මොනතරම් පුදුමද? අදවට එතෙන්දී උන්වහන්සේ දෙකක් තියාගන්න එකක් පමණක් සමාගත්තේ පරිහරණය කිරීම පහසු පිණිසයි. අර බහුභාණ්ඩික භික්ෂුව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවානේ. ඒ කියන්නේ බඩු යන්තාක් වැඩි නම් ඒක උන්වහන්සේට පරිබෝධයක්. ඒක නිසා තමාගේ ප්‍රමාණය සලකාගෙන මට මෙතෙක් මේ ප්‍රමාණයි කියලා නුවණින් තේරුම් අරගෙන පරිහරණය කිරීම තමයි පරිමාණ සන්තෝෂය. ඊළඟට පරිභෝග සන්තෝෂය. පරිභෝග සන්තෝෂය කිව්වේ අර මුලින් සඳහන් කළාසේම තමන්ට ලැබෙන දේ අනිකුත් භික්ෂූන් වහන්සේලාට බෙදා හදා දෙමින් තමන් බොහෝම පිරිසුදු සිතින් ප්‍රතිවේක්ෂාවෙන් ආහාර ටික ගන්නා වගේම සේනාසනේ පරිහරණය කරනවා. සේනාසනේ පරිහරණය කරනකොට නිතරම තමාගේ වටනා සේනාසන අනිත් භික්ෂූන් වහන්සේලාගේ හිතසුව සඳහා යොමු කරමින් තමන් එයින් සන්තෝෂ වෙනවා. ඒ වගේම සේනාසනයේ ඇතුල් වෙන වාරයක් පාසා ඇඳක වාඩි වෙන පුටුවක වාඩි වෙන වාරයක් පාසාම ප්‍රතිවේක්ෂා නුවණ අවදි කරගන්න. එසේ ප්‍රතිවේක්ෂා නුවණ මනමින් පවත්වමින් කරන්නා වූ පරිහරණය නිසා පරිභෝග සන්තෝෂය කියන ආර්ය වංශ ප්‍රතිපදා සම්පූර්ණ වෙනවා. සම්නිදි පරිවර්ජන සන්තෝෂෝ කිව්වේ විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේට මේ ලැබෙන සේනාසන භාණ්ඩ ගොඩ ගහගෙන තමන්ම තියා ගැනීම සුදුසුමදි. ඒක සම්නිදි කියනවා. දැන් ආහාර පානමින් සම්නිදියක් නෙමෙයි. නමුත් මේ සේනාසනයත් තම්පත් කිරීම සම්නිදියක්. තමාම තම්පත් කර ගැනීම ඒක තමන්ට පරිබෝධයක් වෙනවා. ඒක නිසා සම්නිදි පරිවර්ජන සන්තෝෂෝ තමන්ට ලැබෙන ධාර්මික සේනාසන තම්පත් කිරීම සීමිත කාලයක් පමණ තම්පත් කරලා සුදුසු භික්ෂූන් වහන්සේලා වෙත යොමු කරනවා. ඒ විදිහට තමන්ගේ සිතේ අර හැම දෙයක්ම තබා ගැනීමේ දුෂ්කරතාව නිසුදුසුකම නුවණින් සලකාගෙන එයින් වැළකී සිටීමයි මෙතන සඳහන් වුණේ සම්නිදි පරිවර්ජන සන්තෝෂය. විසර්ජන සන්තෝෂය කියන්නේ තමන්ට ලැබෙන සේනාසන අනිත් සබ්‍රාහ්මචාරීන් වහන්සේලාට බෙදී යන හැටියට යොමු කරනවා. මේ මගේ හිතවතා, මේ මගේ අහිතවතා කියලා කිසි ભેදයක් නැතුව හිතාහිත සෑම දෙනාට සාධාරණව මේ බෙදා හදා දීම තමයි මෙතන සඳහන් වෙන්නේ විසර්ජන සන්තෝෂය. දැන් ඒකට මේ සන්තෝෂ 15ම කියවුණා. ඒ කියන්නේ විතර්ක සන්තෝෂය, ගමන සන්තෝෂය, පරියේෂණ සන්තෝෂේ, පටලාභ සන්තෝෂේ,
පටිග්ගාන සන්තෝෂේ, මත්ථ පටිග්ගාන සන්තෝෂේ, ලෝලුප විවජ්ජන සන්තෝෂය, උපකාර යථා ලාභ සන්තෝෂය, යථා බල සන්තෝෂය, යථා සාරූප සන්තෝෂය, උපකාර සන්තෝෂේ, පරිමාණ සන්තෝෂේ, පරිභෝග සන්තෝෂය, සම්නිධි පරිවර්ජන සන්තෝෂේ, විශ්වජන සන්තෝෂය. සන්තෝෂ 15 මෙතන කියුණා. ඊළඟට සඳහන් වෙන්නේ සේනාසන පටිසංයුත්තානි දුතාංගානි ජානිතබ්බානි. සේනාසනයේ සම්බන්ධ දුතාංග ධර්ම 13ක් තියෙනවා. ඒ දුතාංග ධර්ම මේ පහක් තියෙනවා. 13න් පහක් තියෙනවා. ඒ පහ පිළිබඳව තේරුම් ගැනීමයි මෙතන සේනාසන සම්බන්ධ දුතාංග පහ දත යුතුයි කිව්වේ. ආරණ්‍යකාංගය, රුක්කමූලිකාංගය, අබ්බෝකාසිකාංගය, සෝසානිකාංගය, යථාසන්තතිකාංගය කියලා සේනාසන දුතාංග පහක් තියෙනවා. මේවා පරිහරණය කිරීමෙන්ම ඊතරීතර සේනාසන සන්තුෂ්ටියෙන් යුක්ත භික්ෂුව නියම ආර්ය වංශ ප්‍රතිපදාවට අවතීර්ණ වුණා වෙනවා. ඊතරීතර සේනාසන සන්තෝෂය කියන්නේ භික්ෂුන් වහන්සේට ඒ සේනාසන සන්තෝෂයන් අතුරෙන් ආරණ්‍යකාංගය රකින්න හැටි. ආරණ්‍ය කියන්නේ ඒක විනය ක්‍රමය, අභිධර්ම ක්‍රමය, සූත්‍රාන්ත ක්‍රමය කියා ක්‍රම තුනකට දක්වනවා. විනය පිටකයේ තියෙනවානේ ဒုတိ ය පරාජිකා සම්බන්ධ විස්තරයේදී අට කතාවල ආරණ්‍යකං නාම සේනාසනං කියන තැන තපෙත්වා ගාමංච ගාමෝපචාරංච සබ්බමේතං අරඤ්ඤං නාම. ඒකේ විනය පිටකයේ දැක්වෙන පිළිවෙතයි. තපෙත්වා ගාමංච ගාමෝපචාරංච ගමක් ගම උපචාරයත් හැර සියල්ල ආරණ්‍යක සේනාසනයේ හැටියට එතන හැඳින්වෙනවා. සූත්‍රාන්ත පිටකේ මේ අභිධර්ම පිටකයට වඩා වෙනස් කියනවා. නික්කමිත්තා බහින්ද කියලා සබ්බමේතං අරඤ්ඤං නාම. ඉන්ද්‍රිය කීලෙන් පිට සියල්ලම ආරණ්‍ය සේනාසනයේ හැටියට ගණනවා. සූත්‍රාන්ත පිටකයේ හැටියට දැන් මෙතන විග්‍රහ කරනු ලබන්නේ. සූත්‍රාන්ත පිටකය කියන්නේ සූත්‍රාන්ත පිටකයේ දැක්වෙනවා ආරණ්‍යකං නාම සේනාසනං පංචදනු සතිකම් පච්චිමං කියලා. මේක තමයි මේ ආරණ්‍යකාංගයට නියමිත ප්‍රමාණය. ආරණ්‍යකං නාම සේනාසනං පංචදනු සතිකම් පච්චිමං. ආරණ්‍ය සේනාසනේ නම් අදුම ගානේ දුනු 500ක දුර ප්‍රමාණයයි කියලා. ඒකට විනය පිටකයේ දැක්ුණේ විනය ශික්ෂාපදයට අදාළ හැටියටයි. අභිධර්ම පිටකයේ දැක්ුණේ භාවනාන යෝගී භික්ෂුවකට අවශ්‍ය පිළිවෙත ආරණ්‍ය වෙන්කොට ගැනීමයි. මෙතන සඳහන් වෙන්නේ සූත්‍රාන්ත ක්‍රමයේ ආරණ්‍ය කාංගේ රකින භික්ෂුවට සුදුසු ආරණ්‍යයි. එතකොට මෙතන ආරණ්‍යකං නාම සේනාසනම් පංචදනු සතිකම් පච්චිමං කියන තැන ආරණ්‍ය සේනාසනේ නමින් ගැනෙනවා. දැන් ඔන්න යම්කිසි ගම්මානයක්. ගම්මානයේ අන්තිම ගෙදරක් තියෙනවා. ඒ ගම වටේට ප්‍රාකාරයක් වැටක් නැහැ. ඒ අන්තිම ගෙදර ඉඳලා ගෙදර ඇතුලේ ගෙදර ආයිනේ දෙන උපාසිකාවක් කුල්ලක් වීසි කරන භාජනයක් සෝදලා වතුර වීසි කරන තැන ප්‍රමාණ කරනවා ගරු උපචාරි කියලා. ගෙදර උපචාරි. එතන සිට මදුම් ශක්තිමත් පුරුෂයෙක් සත්‍යමග්ධම පුරුෂයෙක් ගල් කැටයක් වීසි කරන ඈතට. ඒක ගිහින් වැටෙන තැන ගාමෝපචාර. අන්න එතනින් එහාට මනින්න ඕනේ දුනු 500. එතකොට යම්කිසි ගමක ප්‍රාකාරයකින් හරි වැටකින් හරි වට වෙලා තියෙනවා නම් ඒ ප්‍රාකාරයේ හරි වැට හරි ඉදි කඩුල්ලේ සිට මධ්‍යම පුරුෂයෙකු විසින් ගල් කැටයක් වීසි කළා කෙලින්ම වැටිච්ච තැනක් වෙනනම් ඒකට කියනවා ගාමෝපචාරී කියලා. එතකොට ගාමෝපචාරී ඉඳලා මනින්නට උන දුනු 500. දුනු 500 කියන්නේ ආරෝපිතේන ආචාර්ය දනුනා කියලා මෙතන හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් දුන්නක දුනු දණ්ඩක දිග 39යි. ඒකට දුනු දිය යෙදුවෙන් පස්සේ 4ක් වෙනවා. ඒ දුන නැමිලාම 4ක් වෙනවා. අන්නේ 4 යේරයි මෙතන දනු කියලා කියන්නේ.
ඒකට බඹයයි. ඒවා 500ක් තියෙන්න ඕනේ. ඉතින් දැන් ගමයි ගාමෝපචාරයයි හැර දුනු 500ක් මැනගෙන ගිහිල්ලා යම්කිසි සේනාසනයක අන්තිම ධර්මශාලාව හරි පිණ්ඩපාත ශාලාව හරි උපස්ථාන ශාලාව හරි අග්නිශාලාව හරි මුලටම තියෙන යම්කිසි සේනාසන ගොඩනැගිල්ලක් ඒකෙත් තියෙන උපචාරයක්. ඒ සේනාසන ගොඩනැගිල්ලේ ඒ ගෘහ උපකාරයේ ඉඳලා ලෙඩු පාතයක් තරම් ඈතට ගල් කැටයක් වීසි කරපු තැන හැර ওই අතරතුර තමයි දුනු 500 තියෙන්න ඕනේ. අන්නේ විදිහට දුරක් ප්‍රමාණය ඇති සේනාසනේ තමයි ආරණ්‍ය සේනාසනය කියලා කියන්නේ. එතෙන්දී සමහර විට වතුරක් තියෙන තැනින් සවුම් කරගෙන යනවා පාරක්. හැබැයි ළඟයි. ඒක ගණන් ගන්නෑ. එතම නැත්නම් මේ ආරණ්‍යයක දුරබා පෙන්වන්න පාර රවුම් කරලා ඈතින් පාර හදාගන්න. ඒකත් වැරදි. ඒකට කියන දුතංග චෝරෝ කියලා. මෙන්න මේ විදිහට දුනු 500ක් ගාමමුචාරයේද දුනු 500ක් දුරින් පිහිටි සේනාසනය ආරණ්‍ය සේනාසනයයි. ඒ ආරණ්‍ය සේනාසනයෙහි අංගේ රකින්න භික්ෂූන් වහන්සේ ගාමන්ත සේනාසනම් ප්‍රතික්ඛිපාමි ආරණ්‍යකංගං සමාදියාමි කියා සමාදම් වෙනවා. එතකොට ගම්මානින් ඈත පිහිටි ආරණ්‍ය සේනාසනයේම රාත්‍රී කාලේ ගෙවන්නට ඕනේ. ආචාර උපාධ්‍යාන වාසලගේ වැඩකට සංඝයාගේ වැඩකට ගම්මානයට ආවත් තමන් උත්සාහවන්ත වෙන්න ඕන අරුණෝදයට කලින් ආරණ්‍යයට යන්න. ඒ විදිහටයි ආරණ්‍යකාංගය රකින්න තියෙන්නේ. එසේ නමුත් ගම්මානික අරුණ නැංගෙවුවා නම් ඒ දුසාංග කැඩෙනවා. ඒකේ තියෙනවා කොටස් තුනක් උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක කියලා. උත්කෘෂ්ඨ ආරණ්‍යකාංගය රකින භික්ෂූන් වහන්සේ මුළු අවුරුද්දම ආරණ්‍ය වාසය කරනවා. මධ්‍යම වශයෙන් රක්නා භික්ෂූන් වහන්සේ වස්සාන 4 මාසේ හැර අනිත් මාස 8 වාසය කරනවා. ඒ වගේම මෘදුක වශයෙන් ඕමක වශයෙන් ආරණ්‍යකාංගය රකින භික්ෂූන් වහන්සේ වස්සාන 4 මාසයයි හේමන්ත 4 මාසයයි හැර අනිත් මාස 4 ආරණ්‍ය වාසය කරනවා. ඔය විදිහට කොටස් තුනට බෙදලා යනවා. ඊළඟට රුක්ක මූලිකාංගය කිව්වේ යම්කිසි රටවල් දෙකක අතර තියෙන ගහක් හැර. ඒකට කියන සීමන්තරික වෘක්ෂයක. ඒක හැර. ඒ වගේම ගෙඩි හට ගන්නා ගස් හැර. වවුලන් ලගින ගස් හැර. ලහතු වැగిරෙන ගස් හැර. සිදුරු සහිත ගස් හැර. මේ වාගේ උපද්‍රව සහිත ගස් හැර. ඒ වගේම ගමක් මැද්දේ සේනාසන මැද්දේ තියෙන රුක් මුල හැර යම්කිසි රුක් මූලයක් තෝරගන්නවා. තන්නම් පටික්කිපාමි රුක්ක මූලිකංගං සමාදියාමි කියා සමාදම් වෙනවා. ඒ කියන්නේ කුටි සෙනසුන් වැනි තන්නේ අත්තරින්නෙමි රුක් මූල වාසය කරන අංගේ සමාදම් වෙමි. ඒකෙත් තියෙනවා දැන් අර එවි රුක් මූලිකාංගය රකින භික්ෂූන් වහන්සේට සමහර විට බණ අහන්න යන්න වෙනවා ධර්මශාලාවකට. ආචාර උපාධ්‍යාන වල උපස්ථාන කරන්න යන්න වෙනවා. සංඝයාගේ වත් පිළිවෙත් කරන්න යන්න වෙනවා. එහෙම අවස්ථාවල යම්කිසි සෙනසුනකට කාලාකට ගොඩ නැගුණා කියලා දුතාංග කැඩෙන්නේ. එහෙම අවස්ථාවක වර්ෂාවක් ආවා. ඒ නිසා වර්ෂාව පානකම් එහෙම තැනක හිටියත් අංග කැඩෙන්නේ නැහැ කියනවා. ඒකම වස්සාන 4 මාසේ කුටි සේනාසනයක හිටියා කියලා අංග කැඩෙන්නේ නැහැ කියනවා. ඒකෙත් තියෙනවා අර වගේම උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක කියලා අවස්ථා තුනක්. උත්කෘෂ්ඨයා ඒ සේනාසනය කියන්නේ රුක්ක මූලයට ඇවිල්ලා සුද්ධ පවිත්‍ර කිරීමක් නැතුව පයින් පමණක් එහා මෙහා කැලිකසල ඉවත් කරලා තමන් පරිහරණය කරනවා. මධ්‍යමයාට පුළුවන් එතෙන්ද බලන් ආපු කෙනෙකු ළමයිත් නේ සුද්ධ පවිත්‍ර කරවන්න. ඕමකයාට පුළුවන් කවුරු හරි ගෙන්නලාම ඒවා සුද්ධ පවිත්‍ර කරලා සුදු වැලි ඉහලා ප්‍රාකාර පරික්ෂේප පවා හදාගෙන දොර අගුළු පවා දාගෙන ඉන්න පුළුවන්. ඒ විදිහට අවස්ථා තුනකට තියෙන රුක්ක මූලිකාංගය. ඊළඟට අබ්බෝකාසිකාංගය කියන්නේ තන්නංච රුක්ක මූලංච ප්‍රතික්ඛිපාමි අබ්බෝකාසිකංගං සමාදියාමි කියා සමාදම් වෙනවා. හිස් අවකාශයේ වාසය කිරීම. හිස් අවකාශයේ වාසය කරනවා. ඒ කියන්නේ රුක් මූලකට යන්නේත් නැහැ, හේවණකට යන්නේත් නැහැ.
හැබැයි අර මුලින් සඳහන් කළා වගේ බණ අහන්න යාම, ආචාර්ය උපාධ්‍යාන වාසයට උපස්ථාන කරන්න යාම, පින්ඩපාතය වඩින්න වුණොත් වැස්ස වේලාවකට ගොඩවීම, මේ ආදී අවස්ථාවලදී යම්කිසි ශාලාවකට කුටියක් සැනසුමට ඇතුළු වුණා කියලා අංග කැඩෙන්නේ නැහැ. ඒ වගේම සංඝයාට උපස්ථාන කරන වේලාවක වර්ෂාවක් ආවම වැස්ස පානකම් වුණත් එතන ඉන්න පුළුවන් නොතෙමි. අනිත් අවස්ථාවල අභ්‍යවකාශෙම ඉන්නවා. ඒකේ කොටස් තුනක් තියෙනවා. උත්කෘෂ්ඨ, මධ්‍යම, ඕමක. උත්කෘෂ්ඨයාට රුක් සෙවණකටවත් කියන්නේ ගහක් අයිනක, ගලක් අයිනක, ඒ වගේම ගුහාවක් මේ වන රොදක් අයිනකටවත් යන්න බෑ. උන්වහන්සේ අභ්‍යවකාශෙම ඉන්නෝනේ සිවුරු කුටියක් කරවගෙන. සිවුරු කුටියක් ඇති වෙන්න පුළුවන්. මධ්‍යමයාට පුළුවන් ගහක් ඇසුරේ, ගලක් ඇසුරේ, එවාගෙම වන ලැබක් ඇසුරේ, උග්ගමුවක් ඇසුරේ ඉන්න පුළුවන්. ඇතුළට යන්නේ නැතුව ඒ ආසන්න ඉන්න පුළුවන්. ඕමකයාට පුළුවන් ඒ තුනෙන් එකක හරි ඉන්න. මෙන්න මේ විදිහට අවස්ථා තුනට තියෙනවා අභෝකාසිකාංගය. ඊළඟට සෝසානිකාංගයට වඩා ගැඹුරු එකක්. සෝසානිකාංගයේ රකින භික්ෂූන් වහන්සේ න සුසානම් පටික්ඛිපාමි සෝසානිකාංගං සමාදයාමි කියලා සමාදම් වෙනවා. සෝහනක් නො වූ තැන අත්හරිමි. සෝහනක වාසය කිරීමේ අංගේ පිහිටමි. ඒ සෝහනේ වාසය කිරීමේ අංගේ සමාදන් වූ භික්ෂූන් වහන්සේ සෝහන තෝරා ගන්න ඕන. යම් කිසි ගාමක සෝහම් බිම සඳහා බිම වෙන් කළ පමණින් සෝහනක් වෙන්නේ නැහැ. යටත් පිරිසෙන් 1000ක් හරි මෘත ශරීරයක් ආදාහන කරන්න බුහුම දාන කරන්න ඕනේ. 1000ක් හරි බුහුම ආදාහන කළ තැනක් නම් 12 අවුරුද්දක් මේක සුසානයක් හැටියට හඳුන්වනවා. ඒ වගේම ගොඩබිම මෘත ශරීරයක් වැළලුවා නම් එතන 3 අවුරුද්දක් යනතුරු සොහනක් හැටියට ගැනිනවා. ඉතින් ඒකෙත් තියෙනවා අවස්ථා තුනක්. උත්කෘෂ්ඨ, මධ්‍යම, ඕමක. ඒ තුන් දෙනාම ස්ථානයේ සංඝේස්තරයන් වහන්සේට දන්වලා තියන්න ඕනේ. එහෙම නැත්නම් ගම්පතිතුමාට දන්වලා තියන්න ඕන ආරක්ෂාව සඳහා. දවල් කාලයේ ගිහිල්ලා ඒ තන හරියට වටපිටාව හොඳට තේරුම් අරගෙන තියෙන්න ඕනේ. නැත්නම් රාත්‍රී කාලේ බය ඇති වෙනවා. පියාහවල් තැන, ගහවල් තැන, පඳුරහවල් තැන, කණුවහවල් තැන, හුඹහ මේ වගේ ඔක්කොම කල්ලාතුව ගින් දැකගෙන තියාගන්න ඕනේ. රාත්‍රියේ මැදීම තමයි සොහොනට එන්නේ. ඉතින් ආහාර පාන වලින් පරිස්සම් වෙන්න ඕනේ. මස් මාංශ කෑමෙන්, පිටි කැවිලි කෑමෙන් ආදී මේ අමනුෂ්‍යයන් ප්‍රිය කරන ආහාර පාන වලින් සම්පූර්ණයෙන් වැළකී සිටින්න ඕනේ. දවල් නිදීමෙන් වැළකී සිටින්න ඕනේ. ඒ වගේම කුලගෙවල් වලට ඇතුල් වීමෙන් වැළකී සිටින්නට ඕනේ. ඔය විදිහට ආරක්ෂා වේතු කරුණු රාශියක් තියෙන හැරමිටියක්, ඒ වගේම පාවහන් යුගලක් ඒවා තියාගන්නට ඕනේ. එයින් උත්කෘෂ්ඨ සෝසානිකාංගයාට නිතරම මිනිස්සු අඳන, වගේ වල දාන, මෘත ශරීරයට දවන තැනක් වෙන්නට ඕනේ. මධ්‍යමයාට නම් මේ තුනෙන් එකක් තිබුණත් ඇති. ඕමකයාට නම් අර මුලින් සඳහන් කළා වගේ සැරයක් ආදාහන කළ තැන වුණත් පුළුවන්. ওই විදිහට සෝසානිකාංගයේ තුන් ආකාරයකට පුරන්නට තියෙනවා. යථා සම්පතිකාංගය කියන්නේ සේනාසන ලෝලුප්පම් පටික්ඛිපාමි යථා සම්පතිකාංගං සමාදියාමි. සේනාසන ලොල් බව අත්හරිමි යථා සම්පතිකාංගේ සමාදම් වෙමි කියා සමාදම් වෙනවා. ඒ සමාදන් වූ භික්ෂූන් වහන්සේ සංඝයාගෙන් ලැබුණ යම් කුටියක් නම්, යම් ඇඳක් නම්, යම් ඇතිරිල්ලක්, කොට්ටයක්, පැදුරක් නම් ඒ පමණින් සතුටු වෙනවා. ඒ හැර තමන්ට මට අහවල් කුටිය ඕනේ, අහවල් ඇඳ ඕනේ, අහවල් උපකරණ ඕනේ කියලා ඉල්ලන්නේ නැහැ. ඒ සෝස් යථා සම්පතිකාංගේ සමාදන්ව රක්නා භික්ෂූන් වහන්සේට අවස්ථා තුනක් තියෙනවා අර වගේම. උත්කෘෂ්ඨ භික්ෂූන් වහන්සේ අහන්නේ මට කොයි කුටිය දෙන්නේ, එතන සීතලද, උෂ්ණද, මැසි මදුරු ඉන්නවද, සතුන් සර්පයන් ඉන්නවද, අමනුෂ්‍යයන් ඉන්නවද, දුරද ළඟද කිසිම දෙයක් විමසන්න කැප නැහැ. ලැබිච්ච දේ පිළිගන්නවා. මධ්‍යමයාට පුළුවන් විමසන්න. ඒ ස්ථානය ගැන විමසන්න පුළුවන්. ඕමකයාට පුළුවන් විමසලා තමයි නුසුදුසු නම් ඒක මට සුදුසු මදි වෙන තැනක් දෙන්න කියලා ඉල්ල ගන්නත් පුළුවන්. කොම අවස්ථා තුනක් තියෙනවා උත්කෘෂ්ඨ, මධ්‍යම, ඕමක. දැන් මේ සඳහන් කරන ලද දුතාංග පහ සමාදන් වූ භික්ෂූන් වහන්සේ අර ආර්ය වංශ ප්‍රතිපදා වශයෙන් ඊතරීතර සේනාසන සන්තෝෂ ආර්ය වංශ ප්‍රතිපදාට බැසගත් කෙනෙක් වෙනවා.
උන්වහන්සේ අර විදිහේ ලද පමණින් සේනාසනෙන් සතුටු වෙනවා. සේනාසන සන්තෝෂය ගැන වර්ණනාව ගුණකථනය කරන්නෙක් වෙනවා. සේනාසනයක් සම්බන්ධව කිසිදාක අන්වේෂණයකට නොකටයුත්තකටපත් නොවි සිටින්නෙක් වෙනවා. සේනාසනේ තමා බලාපොරොත්තු දෝ නොලැබුණා කියලා තැති නොගන්නෙක් වෙනවා. ලැබුණු සේනාසනයන් කෙරෙහි ඇලෙන්නේ නැතුව, ගැලෙන්නේ නැතුව, මුලා වෙන්නේ නැතුව, සංහාවෙන් බැසගන්නේ නැතුව ආදීනව නුවණින් දැකගෙන නිස්සරණ ප්‍රඥාවෙන් පරිහරණය කරන්න සමත් වෙනවා. එවාගෙම සේනාසන සන්තෝෂය නිසා තමන් මම් පමණයි මෙහෙම කරන්නේ අනිත්‍යයි මේවා දන්නේවත් නැහැ කියලා අනුන් හෙලා දකින්නේ තමා හුවා දකින්නේ නැතුව ධර්මයේ පිහිටා වාසය කරනවා. නිහතමානීව වාසය කරනවා. මේ විදිහට සේනාසනය පිළිබඳව දක්ෂතාවෙන් අනලස්ව සතියෙන් සම්පජඤ්ඤයෙන් යුතුව යෙදෙන භික්ෂුන් වහන්සේ අතිශයින්ම පෞරාණික වූ ප්‍රමාණ කළ නොහැකි තරම් අති දීර්ඝ කාලීන වූ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පුරුදු කරගෙන ආව ඊතරීතර සේනාසන සන්තෝෂයෙන් සන්තෝෂ භාවයටපත් වූ කෙනෙක් වෙනවා කියන එක සරුවක්ඥන් වහන්සේ දේශනා කළා. දැන් මේ කියන ලද සේනාසන සන්තෝෂය තුන්වෙනි ආර්ය වංශ ප්‍රතිපදාවයි. මෙයින්ද කියවෙන්නේ යෝගාවචර භික්ෂූන් වහන්සේට ඒ සේනාසනයක් ගැන හිතන වාරයක් ගානේ තණ්හා දිට්ඨිමාන නූපදනාසේ අර සති සමාධි ඥාන වැඩෙනසේ සමථ විපස්සනා භාවනා මානසිකාරයක් වැඩෙනසේ පවතින ආකාරයයි. ඉතින් මේ විදිහට සේනාසනේ සම්බන්ධ පවතින භික්ෂූන් වහන්සේ ඊතරීතර චීවර සන්තෝෂ, ඊතරීතර පින්ඩපාත සන්තෝෂ, ඊතරීතර සේනාසන සන්තෝෂ කියන මේ චතුප්පච්චේ සන්තෝෂේම සන්තුෂ්ටි කෙනෙක් වෙනවා. එතන ගිලම්පස ගැන වෙනම දෙයක් නොකියුවට එය පින්ඩපාත සන්තෝෂයට ඇතුළත් වෙනවා. එතන විරස තියෙන්නේ යථා ලාභ, යථා බල, යථා සාරුප්ප සන්තෝෂ තුනයි. අනිත් සියල්ලම පින්ඩපාත සන්තෝෂයට එක්කාසු වෙනවා. නිසා මේ සිව්පසයේ ආර්ය වංශ තුනකට බෙදුණා. ඉතින් මේ කියන ආර්ය වංශ ප්‍රතිපදාව මැනවින් ආරක්ෂා කරන පුරණ භික්ෂූන් වහන්සේ භාවනාරාමතා කියන සතරවෙනි ආර්ය වංශ ප්‍රතිපදා පුරන්න සුදුස්සෙක් බවට පත් වෙනවා. ඒ භාවනාරාමතාව සම්බන්ධ ඉතිරි හරිය දෙවන ඊළඟ වාරිකදී අපි ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මෙතෙක් වේලා මේ ඊතරීතර සේනාසන සන්තෝෂය ගැන කෙටියෙන් කරුණු දැක්ුණේ. මේ ඊතරීතර සේනාසන සන්තෝෂයෙන් සන්තුෂ්ත වූ සියලු බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සැබකල්ලි අපේ ගෞරවාචාර්ය උත්තමාංග නමස්කාරය වේවා. අපටත් අපේ ජීවිතයේ තුල මේ ඊතරීතර සේනාසන සන්තුෂ්ඨිතා සංඛ්‍යාත ආර්ය වංශ ප්‍රතිපදාවත් ඊතා උතුම් ලෙස මුදුන් පමුණවා ගන්න ලැබේවා. එමඟින් මේ චතුප්පච්චේ සන්තෝෂ භාවනාරාමතා දීපක මහාර්ය වංශ ප්‍රතිපදාව අනුගමනය කරමින් මෙලව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන අපරාජිතව බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවී සැනසී වදාළ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමෘත මහා නිර්වාණ සම්ප්‍රත්‍ය ප්‍රතිලාභයේ පිණිස අප සෑම දිනාටත් හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු.